මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න දේශනා කළා. අපි මේ විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නය. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුයි නහිනෝ සංඝරං තේන මහා සේනේන මච්චුනා. මේ ගාථා රත්නයේ සරල තේරුම කල්පනා කරලා බැලුවොත් අජ්ජේව කිච්ඡං ආතප්පං, අද කළ යුතු දේවල් අදම කරන්න. කෝ ජඤ්ඤා මරණං සුයි, කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. නහිනෝ සංඝරං තේන, නොමැරුණ කෙනෙක් නැහැ. මහා සේනේන මච්චුනා, මාරයාගෙන් බේරෙන්න පුළුවන් කෙනෙකුත් නැහැ. ලක්ෂයක් කෝටියක් තවත් දේපල අල්ලසක් හැටියට දීලා එක තප්පරයක් මට ජීවත් වෙන්න තව ඉඩ දෙන්න කියලා කිව්වොත් ඒ ඉඩ හම්බෙන්නේ නැහැ. අපේ කිසිම දෙයක් ගන්නෙත් නැහැ. නමුත් මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම මරණයෙන් ජීවිතේ කෙරවල කරගත්තා. නහිනෝ සංඝරං තේන මහා සේනේන මච්චුනා. අතීතයේ හිටපු මහ සෙනග සේරම මැරිලා. වර්තමානයේ ජීවත් වෙන අය මොහොතින් මොහොත එක එක්කෙනා මැරෙනවා. මැරිච්ච අයගේ ලයිස්තුවක් අපි ලියනවා සමහර වෙලාවට. දවසක ඒ ලයිස්තුවට අපේ නමත් එකතු වෙනවා. ඒ හින්දා මරණයෙන් ගැලවීමක් නැහැ කියන කාරණාව මේ ගාථා රත්නයේ සරල තේරුම. මේ ගාථා රත්නයේ යටතේ කරුණු කීපයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සසර බොහෝම දිගයි. මනුෂ්‍ය ජීවිතය ඊටාම දුර්ලභයි. නරක දුක්ඛය බොහෝම භයානකයි. බුද්ධෝත්පාදයේද ඊටාම දුර්ලභයි. මරණය ඊටාම ඉක්මන්. මේ කාරණා ටික මේ ගාථා රත්නයේ යටතේ සාකච්ඡා කරන්න පුළුවන්. සසර බොහෝම දිගයි. මොකද්ද පින්නතුනි සසර කියලා කියන්නේ? ඉපදෙනවා, ජීවත් වෙනවා, මැරෙනවා. මැරුණ කෙනා ආයෙත් උපදිනවා. ඔහු ආයෙත් දවසක මැරෙනවා. නැවතත් උපදිනවා. නැවතත් මැරෙනවා. මැරුණොත් උපදිනවමයි. ඉපදුනොත් මැරෙනවා. මැරිච්ච කෙනා ආයේ උපදිනවා. මෙරි ඉපදී නැවත මෙරි නැවතත් ඉපදී යන මේ ගමන නිමාවක් නැහැ. කවදා හරි දවසක ඒක නිමා කරන්න ඕනේ. එහෙම නැත්තම් නිකම්ම නිමාවටපත් වෙන්නේ නැහැ. කොච්චර දිගයිද සසර? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායි. මහණෙනි, මේ සංසාරේ පෙර කෙරවල පණවන්න බෑ කියලා. මොකද්ද පෙර කෙරවල කියලා කියන්නේ? මගේ සසර ගමන පටන් ගත්ත තැන පෙර කෙරවල පණවන්න බෑ. මොකද්ද මේ පණවන්න බෑ කියන වචනේ තේරුම? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේවත්
ඒ පෙර කෙරවල දන්නේ කියන එකද භාග්‍යතුන් වහන්සේ දන්නවා. සර්වඥයි කියලා කිය නොදන්න දෙයක් නැහැ. නමුත් පණවන්න බෑ කියලා කීවේ ඒ පෙර කෙරවල ගැන කරුණු සඳහන් කළාට අපිට තේරෙන්නේ නැහැ. ඉලක්කමින් කීව මේ ලෝකේ කතා කරන්න තියෙන අන්තිම ඉලක්කම අසංඛ්‍යයි. අසංඛ්‍යයෙන් එහාට ගාණක් නැහැ. එතකොට අසංඛ්‍ය ලියන්නේ 1.140. නමුත් පින්නතුනේ අපි ඊට වඩා ඉපදිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට ඒ ප්‍රමාණය දක්වන්න පුළුවන් අසංඛ්‍යවත් තේරෙන්නේ නැති අපිට එයින් එහාට ගිය යමක් කොහොමවත් තේරෙන්නේ නැහැ. ඒකයි පුබ්බා කෝටීන පඤ්ඤායති කියලා දේශනා කළේ. භාග්‍යතුන් වහන්සේ දන්නේ නැත්තම් මේ පෙර කෙරවල මේ දේශනාව මීට වඩා වෙනස් වෙනවා. භාග්‍යතුන් වහන්සේටත් පෙර කෙරවල පේන්නේ නැත්තම් අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පස්සති. මහණෙනි මමවත් ඒ පෙර කෙරවල දකින්නේ නැහැ කියලා දේශනා කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා නැහැ. එහෙනම් ඒ සසර ඒ තරම්ම දිගයි. උදාහරණ අපිට පැහැදිලි කළා. බණ අහන අය පින්නතුනේ මේ ජීවිතේ අම්මා මැරුණහම අපිට කඳුළු වෙනවා. සමහර අයගේ අම්මා මැරිලා ඇති. සමහර අයගේ අම්මා ජීවත් වෙනවා. පින්නතුනේ කවදා හරි අම්මා මැරෙනවා. මැරුණාම ඇස්වලට කඳුළු වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ අම්මා ඇයම පෙර ජීවිතෙත් අම්මා වෙලා හම්බෙලා තියෙනවා. ඇයමයි පෙරත් හම්බෙලා තියෙන්නේ. මේ නමින්මයි හම්බෙලා තියෙන්නේ. පෙරත් මම ඇගේ දුව පුතා වෙලා ඇය නැති වුණාම ඇඬුවා. මෙදත් ඇය නැති වුණාම අඬනවා. මේ අම්මා වෙනුවෙන් සංසාරේ අඬාපු කඳුළු කොච්චරද කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. මහණෙනි එකම අම්මා වෙනුවෙන් සසර හලාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. දැන් මේ උපමාවවත් අපිට තේරෙන්නේ නැහෙනි පින්නතුනි. මහා සාගර ජලය වගේ කියලා කියවනම් ඒකත් එකක්. නමුත් කොහොමද දේශනා කළේ? මහා සාගර ජලයට වඩා වැඩි කියලා. දැන් එහෙනම් මේක වැටහෙන්න සාගරය ගැන පුංචි හරි අවබෝධයක් තියෙන්න ඕනේ. අපිට මහ මුහුද තේරෙන්නෙත් නෑනේ. අපි මහ මුහුද ගැන දන්නෙත් නෑනේ. කොච්චර ජඹුරද කියලා දන්නෙත් නෑ. ප්‍රමාණයක් දන්නෙත් නෑ. මේ මුළු ලෝකෙටම තියෙන්නේ එක මුහුදයි. මුහුදවල් ගොඩක් නෑනේ. එකයි තියෙන්නේ. සාගර එකයි. ඉතින් අපිට ඒක තේරෙන්නේ නෑ එතකොට. පින්නතනේ සාගරය එකයි කියලා කිව්වේ. දැන් මහ පොළොව ගත්තාම එකයිනේ. නමුත් තැන තැන මහ පොළොව එක එක නම් වලින් හඳුන්වලා තියෙනවා ප්‍රදේශය. දැන් කොළඹ ගත්තොත් කොළඹ 7. දැන් මේ හරිය කොළඹ 7. කොළඹ 8. එහෙම හඳුන්වනවා. එතකොට මරදාන, බොරැල්ල, දෙහිවල, නුගේගොඩ මේ විවිධ නම් යොදලා තියෙනවා. නමුත් එකම මහ පොළොවනේ. වෙන වෙන නම් වලින් හඳුන්වනවා ඒ ප්‍රදේශය. මහ මුහුදත් එහෙමනේ. දැන් අපි අපේ රට වටේට තියෙන මුහුදට කියනවා ඉන්දියන් සාගරය කියලා. තව පිරිසක් කියනවා පැසිෆික් සාගරය කියලා තව පැත්තක්. තව පිරිසක් ඇට්ලාන්ටික් සාගරය කියන තව පැත්තක. ඉතින් අර මහ පොළොව හැඳින්නුවා වගේ තැන් තැන් වල සාගරයට නම් තියලා තියෙනවා මිසක් මහ මුහුදේ සීමාවක් නැහැ. එකම සාගරය. ඉන්දියන් සාගරයත්
ඇන්ටාර්ක්ටික් සාගරයත් කියලා කියන්නේ දෙකක් නෙමෙයි. එකම මුහුදට ලැබුණ නම් දෙකක්. එතකොට මේ සාගරයේ ජලය කොච්චරනම් ඇද්ද එතකොට? යොදුන් කීයක් ගැඹුරද? පින්නතුනි එකම අම්මා කෙනෙක් වෙනුවෙන් ඔබ මම හලාපු කඳුළු ඒ සාගර ජලයට වඩා වැඩි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් මොන තරම් උපදින්නේ? එතකොට හිතන්නකෝ මේ ජීවිතේ අම්මා මැරුණා නම් ඔබ අඬපු තරම් කල්පනා කරන්නකෝ. ඒ අඬපු කඳුළු ඔක්කොම එකතු කළා නම් අම්මගේ දේහය දවස් 3ක් ගෙදර තිබ්බ කියමු. දවස් 3ේම විටින් විට ඇඬුවා. අර තේ බොණ්ඩ වගේ පාවිච්චි කරන අඬු කෝප්පයක් පිරෙන්න කඳුළු එන්නේ නැද්ද අපට? මං හිතන්නේ එච්චර කඳුළු වෙන්නේ නැහැ. අඬු කෝප්පයක් පිරෙන්න අඬන්න බෑ. එක වතාවක අම්මා මැරුණාම අඬු කෝප්පයක් පිරෙන්න කඳුළු පුරවන්න බැරි වුණා නම් මහා සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු සාගරයක් කොච්චර කාලයක් අඬන්න ඕනේද? එහෙනම් මේ සංසාරේ කොච්චර දිග වෙන්නේ? එතකොට මේ අම්මමද මට මුළු සසර පුරාම හම්බුනේ නැහැ. මේ සැරේ අම්මා අපෙන් වෙන් වෙලා ගියහම ඒ අම්මා අපිට ආයේ හම්බ වෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක්. එහෙම අඬලා මේ කඳුළු. එහෙනම් දේශනා කළා මේ ලෝකේ ජීවත් වෙන සත්තු අතර මනුස්ස ලෝකේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මම අම්මේ කියලා කියපු නැති කෙනෙක් නැහැ. මම තාත්තේ කියලා කියපු නැති කෙනෙක් නැහැ. දුවේ පුතේ කියලා කතා කරපු නැති කෙනෙක් නැහැ. සහෝදරයා සහෝදරිය නොවුන කෙනෙක් නැහැ. එහෙමනම් මේ සංසාරේ කොච්චර දුරයිද? අපි මිනිස්සු වෙලා ඇඬුවා. පින්නතුනි ඌරෝ වෙලා, හරක් වෙලා, එළුව වෙලා අපේ බෙල්ල කොච්චර කපන්න ඇද්ද? භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට හරකෙක් වෙලා ඉපදිලා තියෙන වාරවල බෙල්ල කැපුවාම එතනින් ගලාගෙන ගියපු රුධිරය සාගර ජලයට වඩා වැඩි. කවුද හරක වෙලා තියෙන්නේ? මම මේ සංසාරේ හරකෙක් වෙලා ඉපදිච්ච ආත්මවල බෙල්ල කපහම ගලාපුලි. එතකොට හරකෙක් වෙච්ච හැම ආත්මිකම බෙල්ල කැපුවද? හැම ආත්මිකම කැපුවෙත් නැහැ. මේ වාගේ උදාහරණ ගණනාවක් පැහැදිලි කරනවා. සංසාරේ දිග තේරුම් ගන්න. සසර බොහෝම දිගයි. ඉතින් ඔය ආපු සාංශාරික ජීවිතයේ සැප විඳ ආවද? තිරිසන් ලෝකේ ඉපදිලා එහෙම දුක්, പ്രേත ලෝකේ, නිරය ලෝකේ මේ සතර අපායේ ඉපදිලා විඳපු දුක්, මනුස්ස ලෝකේ ඉපදිලා විඳින දුක්, කණ්ඩ බොණ්ඩ නැතුව දුක් විඳිනවා. ඉන්න හිටින්න තැනක් නැතුව දුක් විඳිනවා. දරුවෝ විසින් පාරට ඇදලා දාලා දුක් විඳිනවා. නොඑක් අවස්ථාවන් වල අතපය කැඩිලා හැප්පිලා පොඩි වෙලා තැලිලා පෙරිලා එහෙම දුක් විඳිනවා. ලෙඩ රෝග හැදිලා රෝහල් ඇඳවල් වල එහෙම දුක් විඳිනවා. සමහර ලෙඩ හැදිලා කාටවත් කියා ගන්න බැරුව එහෙම දුක් විඳිනවා. නිමක් නැති දුක්ඛන්දරාවක් මිනිස්සු අතරක් තියෙනවා. එහෙනම් සසර බොහොම භයානකයි. මිනිස්සුන්ට සමහර වෙලාවට හිතා ගන්නවත් බැරි විදිහට මිනිස්සු මැරෙනවා. සමහරු අරගෙන ගිහිල්ලා මරනවා. මැරිලා වැටෙනකම්ම ඒ ටික ගන්නවා. පන පිටින් කපලා අඟපසඟ ටික ගන්නවා. තවත් නොයේක් වද බන්ධන වලට ගොදුරු වෙනවා. සසර දිගයි වගේම සසර භයානකයි. මනුස්ස ජීවිතය ඊටාම දුර්ලභයි. හැමදාම අපි මිනිස්සු වෙලා උපදින්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම උදාහරණ කීපයක් පැහැදිලි කළා. මනුස්ස චුති සූත්‍රයේ අපූර්ව උදාහරණයක් කියනවා.
බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී හස්ත ධාතුවේ නිය මතට මහ පොළොවෙන් වැලි ටිකක් ගන්නවා. භික්ෂූන් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි මගේ මේ නිය මඩල මත තියෙන වැලි ප්‍රමාණයද වැඩි මහ පොළොවේ තියෙන වැලිද වැඩි? ස්වාමීනි මහ පෘථිවියේ තියෙන වැලි ප්‍රමාණයම වැඩි. භික්ෂූන් වහන්සේලා සඳහන් කරනවා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරිලා ගියහම ආයේ සුගතියට එන ප්‍රමාණය මේ නියමඩල මත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩුයි කියලා. මිනිස්සු මැරුණහම ආයෙත් මනුලවට දෙව්ලොවට බඹලොවට එන පිරිස නියමඩල මත තියෙන වැලි ප්‍රමාණයට වඩා අඩුයි. වෙන වෙන ආත්මවල උපදින අය මහ පෘථිවියේ තියෙන වැලි වගේ. එතකොට මේ ඉන්න මිනිස්සු මැරුණහම ආපහු සුගතියට එන්නේ ඊටාම සුළු පිරිසයි. දැන් ওই සූත්‍රයේ සඳහන් කරනවා නියමඩල මත තියෙන වැලි ප්‍රමාණයට වඩා අඩුයි කියලා. මේ සූත්‍රයේ අට කතාවේ කියන්නේ ඊට වඩා හරි සියුම් කතාවක්. අපේ මේ නියපොත්ත ඉස්සරහට වැඩිලා ඇඟිල්ල පහු කරලා නියපොත්ත ඉස්සරහට යනවා. ඊට පස්සේ අපි කරන්නේ නියපොත්ත කපන එක. දැන් නියපොත්ත මේ මසුත් එක්ක බද්ධ වෙලා තමයි ඉස්සරහට ඇදිලා තියෙන්නේ. ඒ හින්දා නියපොත්ත කපනකොට අර මස් සහිත කොටස කැපුණොත් වේදනාවයි. ඒ හින්දා අපි කරන්නේ නූලක දෙකක විතර ඉඩක් තියලා ඉතුරු නියපොතු කෑල්ල කපලා දානවා. ඊට පස්සේ ඇඟිලි ටික දිගහැරලා බලහම අර මසට බද්ධ වෙච්ච කොටස රෝස පාටට වගේ පේනවා. අපි අර ඉඩ තියපු නූලක් දෙකක් වගේ ප්‍රමාණය වෙනම සුදු පාටට පේනවා. දැන් මසට ඇලුන කොටසයි මසට ඇල්ල නැති කොටසයි වෙනම පේනවා. අට කතාවේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ වැලි තියාගත්තා කියලා කීවට වැලි තිබුණේ ආන් අර සුදු පාට ටිකේ විතරයි කියලා. මුළු නියපොත්ත උඩම වැලි තිබිලා නැහැ. ඒ ටික තමයි පෙන්වන්නේ. මීටත් අඩු පිරිසයි ආයෙ සුගතියට එන්නේ කියලා. දැන් තේරෙනවද මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලභද කියලා? පින්නතුනි අපි අද මැරෙන්න බැරිද? අද මැරෙන්න පුළුවන්. අජ්ජේව කිච්ඡං ආතප්පං. අද කරගත යුතු දේවල් ටික අදම කරන්න. කෝ ජඤ්ඤා මරණං සුවි. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? බැරි වෙලාවත් අද මැරුණොත් හිතලා බලන්න ඕනේ මේ නියපොත්ත උඩට නැවත ගොඩ වෙන්න මට පුළුවන්ද කියලා. මම මේ වෙලාවේ ඒකට සූදානම්ද? මැරුණොත් ආපහු නියපොත්තට ගොඩ වෙන්න නැත්තම් සුගතියට එන්න මේ වෙනකොට සූදානමින්ද ඉන්නේ කියන කාරණාව නිතරම අහන්න ඕනේ නැද්ද? නරක දුක්ඛයෝ හරි භයානකයි. හැම මොහොතකම සූදානම් වෙලායි. ඒකයි අද කල යුත්ත අදම කරන්න කියලා කිව්වේ. මොනවද මේ අද කල යුත්ත කියලා කිව්වේ? පින්නතුනි සිල් ආරක්ෂා කරගන්න. තෙරුවන් සරණ ගිහිල්ලා මුලින්ම තෙරුවන් සරණ යන්න. බුදුරජාණන් වහන්සේ හැර මට වෙන ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ නැහැ. මම බුදුන් සරණ යනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. භාග්‍යතුන් වහන්සේ හැර මට වෙන සරණක් නැහැ. එහෙම හිතලා දෙවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ මට සැක නැහැ කියලා හිතලා බුදුන් සරණ යන්න ඕනේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී හදමඩලේ ඉපදුනා නම් යම් ධර්මයක් අපි ඒකට කියව ධර්ම රත්නය කියලා. අවබෝධ කරගත්තදී බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා නම් මේ ලෝකේ යමක් ඒක කවදාවත් වරදින්නේ නැහැ. ඒක කවදාවත් වැරදි නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය දේශනා කරලා තියෙනවා. දේශනා කරපු ධර්මයට වඩා නොකල ධර්මයේ බොහොමයි. භාග්‍යතුන් වහන්සේගේ ඥානය
අපි කියන්නේ ਸਰුවඥතා ඥානය කියලා. මේ විශ්වය කොපමණද? භාග්‍යතුන් වහන්සේගේ ඥානය එපමණයි. භාග්‍යතුන් වහන්සේගේ ඥානය කොපමණද? මේ විශ්වයේ එපමණයි. නොදන්න දෙයක් ਸਰුවඥතා ඥානය තුළ නැහැ. ඒ අවබෝධයේ තියෙන මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ ඔබට මට සසරින් ගැලවෙන්න අවශ්‍ය ප්‍රමාණය දේශනා කොට වදාළා. ඒ ධර්ම රත්නය මට සැක නැහැ. මුළු ජීවිතයෙන්ම බුද්ධ ධම්ම කියන මේ රත්නයන් දෙකට අනුව තමන්ගේ ජීවිතේ පවත්වනවා කියලා යම් කෙනෙක් පොරොන්දු වුණා නම්, බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට අනුව ජීවිතේ පවත්වන්න පොරොන්දු වෙලා යම් කෙනෙක් කටයුතු කරන්න පටන් ගත්තා නම්, ආන් ඒ අයට කියනවා මහා සංඝ කියලා. භාග්‍යතුන් වහන්සේට අනුව ධර්ම රත්නයේට අනුව සිල් ගුණ දියුණු කරගෙන අන්‍යයන්ට මහා උපකාරයක් කරමි. මහා සංඝ රත්නයේ හැසිරෙනවා. ඒ සංඝ රත්නයේ මට සැක නැහැ. මම ඒ සංඝ රත්නයේ සරණ යනවා. මේ තුනුරුවන මට සැක නැහැ. එහෙම හිතලා තෙරුවන් සරණ යන්න ඕනේ. එදාට තමයි අපිට බෞද්ධයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණ ගියපු කෙනා විතරයි බෞද්ධ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ප්‍රාථමිකම සීලයක්. ඒකට කියනවා පන්සිල් කියලා. ඒක ඊටාම ප්‍රාථමිකම සීලය. එයින් පල්ලහැට සිල් නැහැ. මේ තමයි අන්තිම එක. බාලම එක. නිරන්තරයෙන් ගිහි ජීවිත ගත කරන අයට දේශනා කළා ඔබ නිතරම පන්සිල් මත ඉන්න ඕනේ. පන්සිලුත් නැත්තම් ඒක ඊට දුක්ඛිත ජීවිතයක්. මැරිච්ච ගමන් නිරයට ලියවෙච්ච ජීවිතයක්. තීන්දුවිත ජීවිතයක්. තිසරණයි පන්සිලුයි නැත්තම්. ද සිල් අවශ්‍යයි. මේ පංච සීලය අපිට ලබා දෙනවා මහත් වූ වරප්‍රසාදයක්. මොකද්ද පන්සිල් අපිට දෙන වරප්‍රසාදය? වරප්‍රසාද එකක් නෙමෙයි. වරප්‍රසාද රැසක් හම්බ වෙනවා. නමුත් අති සුවිශේෂී වරප්‍රසාදයකුත් තියෙනවා. මෙන්න මේ සිල් වලට තමයි පුළුවන් මැරිච්ච කෙනා උපදින්නේ කොහෙද කියන එක තීරණය කරන්න. මොහු මැරුණා මොහු කොහෙද උපදින්න ඕනේ කියන එක තීරණය කරන්නේ කවුද? සිල්. එතකොට අපි ගාව සිල් තියෙනවද කියලා අපි හෘද සාක්ෂියෙන් අහන්න ඕනේ. සිල් තියෙනවා නම් උපදින තැන තීරණය කරලා තියෙනවා. හැබැයි ඒ සතර අපාය නෙමෙයි. සුගතියක. සිල් නැතිනම් ඒත් උපදින තැන තීරණය වෙලා තියෙනවා සතර අපායට. සිල්වත් නම් විතරක් සුගතියක උපදින්න පුළුවන්. එහෙනම් අර නියපොත්ත උඩට ගොඩ වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ? සිල් තියෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි දස දාන වස්තුව. අපි මේ වෙලාවේ දස දාන වස්තුව එකින් එකට පැහැදිලි කරන්නේ නැහැ. අපි දස දාන වස්තුව දන්නවා බෞද්ධයෝ හැටියට මං හිතන්නේ. ඒ දස දාන වස්තුවම සම්පූර්ණ කරගන්න කිව්වා. එක එක හරි සම්පූර්ණ කරන්න. ආන් එතකොට දානයෙන් මොනවද කරන්නේ? සීලයෙන් උපදින තැන තීරණය කරනවා. දානයෙන් ඉපදුනාට පස්සේ ඒ පුජ්‍යලයට ලැබෙන්න ඕනේ මොනවද කියලා තීරණය කරනවා. අදත් ජීවිතේ අහවල් දේවල් අපිට නෑනේ කියලා දුකක් තියෙනවා නම් හොඳ ගයක් නෑ. හොඳට අඳින්න නෑ. හොඳ වාහනයක් නෑ. මේ වගේ නොයේක් දේවල් සම්බන්ධයෙන් දුකක් තියෙනවා නම් ඒ පෙර දීලා නැති හින්දාමයි. ඒ දේවල් ලබන්න ඒ දේවල් පූජා කරලා තියෙන්න ඕනේ. ආහාර දන් දුන්නාම ආයුෂය ලැබෙනවා. වර්ණය ලැබෙනවා. සැපය ලැබෙනවා. ප්‍රඥාව ලැබෙනවා. කාරණා පහක් හම්බ වෙනවා. වර්ණයත් හම්බ වෙනවා කියලා දේශනා කළා. ඇත්තටම ආහාර නැත්තම් අපේ මේ ශරීර වර්ණය දුර්වල වෙනවනේ. ඊළඟට වර්ණ සම්පත් ලබන තවත් කාරණාවක් දේශනා කළා. අන්නදෝ බලදෝ හෝති. ආහාරය නිසා විශේෂයෙන් ලැබෙනවා
ශරීර ශක්තිය වත්තදෝ හෝති වන්නදෝ බොහොම ලස්සන පැහැපත් සිරුරක් ලබන්න වස්ත්‍ර දන් දීලා තියෙන්න ඕනේ. වස්ත්‍ර දන් දුන්නාම තමයි ලස්සන පැහැපත් බවක් ලැබෙන්නේ. ඒ වගේ කරුණු දේශනා කළා මේ දේවල් කරාම මේ දේවල් ලැබෙනවා. ඊට සියුම් වූ ප්‍රඥාවක් ලැබෙනවා. ඊට උසස් සුවඳ වර්ග පූජා කරාම උසස් සුවඳ පූජා කරන්න ඕනේ. උසස් සුවඳ කියලා කියහම අපි ඔය දල්වන සුවඳ කූරු පූජාව ඒ තරම් උසස් පූජාවක් නෙමෙයි. මොකද එහිම ඒ කූරු අපිත් සාක්කුවේ දාගෙන යනවනම් සුවඳ එන්න කියලා හොඳයි. අර අපි කවුරුවත් හඳුන් කූරු සාක්කුවේ දාගෙන යන්නේ නැහනේ. ඇඟේ ගාගෙන යන්නෙත් නැහැ නේවා. එහෙනම් අපි පාවිච්චි කරන්නේ සමහර රුපියල් 4000ක් 5000ක් 10000ක් 20000ක් වටින සුවඳ විලවුන් වර්ග. එහෙනම් එහෙම සුවඳ විලවුන් එකක් ලැබුණාම මේක බුද්ධ පූජාවටයි. මේ කුණු කයට වැඩක් නෑ ඒක. භාග්‍යතුන් වහන්සේට එහෙම උසස් පූජාවක් කරන්න පුළුවන්. සුගන්ධ කුටිය පුරාම ගිහිල්ලා සුවඳ විහිදවල සුවඳවත් කරන්න පුළුවන්. ඒකෙන් විහිදෙනකොට කුඩා කුඩා බින්දු වශයෙන් විහිදිලා යනවා. මම පූජා කරපු මේ සුවඳ පූජාව මේ සුවඳ බින්දු ගානට සංසාරේ මට මහා ප්‍රඥාවක් ලැබෙන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එහෙම කරුණු ධර්මයේ තියෙනවා. ඒ උසස් සුවඳක් පූජා කරාම හොඳ ප්‍රඥාවක් ලැබෙනවා. පෙරහංකඩ වගේ දේවල් පූජා කරාම දීර්ඝායුෂ ලැබෙනවා. පෙරහංකඩයකින් මොනවද කරන්නේ? අපි හිතන්නේ නෑ මේවා ලොකු පූජාවල් කියලා. පෙරහංකඩයක් රුපියල් 20ක් විතර ඇති. ඉතින් ඒක පූජා කරන්න නිකන් ලැජ්ජයි වගේ. නමුත් පෙරහංකඩෙන් කරන්නේ අපේ ශරීරයට අහිතකර දේවල් පෙරලා හොඳ ටික අපිට දෙන එක. වතුරනේ පෙරන්නේ ඕකෙන්. වතුරේ තියෙන කෑලි, වතුරේ තියෙන රොඩු ඔක්කොම පෙරහංකඩේ නවතිනවා. හොඳ වතුර ටික අපිට හම්බ වෙනවා. අහිතකර ටික නවත්ත ගන්නවා. එහෙම පූජාවල් කරාම සංසාරේ වස විස වගේ දේවල් ශරීරගත වෙන්නේ. ඒකෙන් අපේ ආයුෂය දිගයි. වස විස කැවුනොත් ආයුෂය කෙටි, වස විස කැවුනේ නැත්නම් ආයුෂය දිගයි. එහෙනම් ඒවා පූජා කරාම දීර්ඝායුෂ ලැබෙනවා. තවත් ඊතාසියුම් ප්‍රඥාවල් ලැබෙන කරුණ තියෙනවා. කෙනෙක් වැඩි සලකන එකක් නෑ ඉදිකටු පූජාව ගැන. සමහරට රුපියල් 2-3කින් ඉදි කට්ටක් ගන්න පුළුවන්. ඉතින් පූජා කරන්නේ නැහැ කවුරුවත්. පූජා කරන අය ඉන්නවා නමුත් විශේෂයෙන් අරගෙන ඉදිකට පූජාවක් කරන්නේ නැහැ. අඩුයි. ඊට සුළු මුදලක් බව ඇත්ත. නමුත් අපේ පින්නතුන් හිතන්නකෝ මේ ඉදි කට්ටෙන් කරන වැඩේ මේ ලෝකේ වෙන මොකෙන්ද කරන්න පුළුවන් කියලා. ඉදි කට්ටෙන් කරන වැඩේ වෙන මොකෙන්වත් කරන්න බෑ. එහෙනම් ඉදි කට්ටක් ඕන වෙච්ච වෙලාවට ඒ වැඩේට ඉදි කට්ටම ඕනේ. එතනයි වටිනාකම තියෙන්නේ. මැණික් ගලක් දුන්නත් ඉදි කට්ටෙන් කරන වැඩේ කරන්න බෑනේ. රත්තරන් ගෙනහිල්ලා දුන්නත් ඉදි කට්ටෙන් කරන වැඩේ කරන්න බෑනේ. එහෙනම් ඉදි කට්ටක්ම ඕනේ. ඊටාම සියුම් ප්‍රඥාවල් ලබන්න තවත් හේතු වෙන මහා ආනිසංස තියෙන පූජාවක් ඉදිකට පූජාව. ධර්මයෙන් මේ කරුණ හොයන්න ඕනේ. දානය ගැන සඳහන් කරනකොට මේ කරුණ හොයන්න ඕනේ. අපේ දහම් පොත්පත්වල ඒ පූජාවල් වල ආනිසංස වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඒවා දැනගෙන එවන් හැම පූජාවක්ම ජීවිතේ කරගෙන තිබුණාම සසරට අඩුපාඩුවක් නැතුව හැමදේම ලැබෙනවා. ආන් ඒකයි කිව්වා ජීව කිච්ඡං ආතප්පං. අද කළ යුතු දේවල් අතම කරන්න. මේ ජීවිතේ ඉඳගෙන පින් රැස් කරනවා කියලා කියන්නේ ඇත්තටම මොනවද? මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මතු සංසාරේ ජීවිතවල අනාගතයේ සැප බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඒ පුද්ගලයා මොනවද කරන්න ඕනේ? අනාගතයේ සැප බලාපොරොත්තු වෙනවා නම් දුකක් නැතුව ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔහු කරන්න ඕනේ
ඔහු කළ යුතු පින්නතුනි පින් කරන එක. මහණෙනි මේ ලෝකේ පින කියලා දෙයක් තියෙනවද? මහණෙනි පින කියලා කියන්නේ සැපයට නම. පින කියලා කියන්නේ සැපයට නම. එහෙනම් කෙනෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ සැප රැස් කරනවා කියන එකයි. අනාගත ජීවිතයේ දුකක් නැතුව ජීවත් වෙන්න දෙයක් හොයනවා. නමුත් ප්‍රඥාව නැති අය මෙලව ලෞකික සම්පත් වෙනුවෙන් විතරක් රෑ දවල් දෙකේම මහන්සි වෙනවා. පින් කරනවා කියන තැනට යනකොට බොහොම පොඩි කාලයක් යොදලා තියෙන්නේ. කම්මැලි එකකට. ඉතින් අනාගතෙත් එතකොට තියෙන්නේ දුක් සහිත ජීවිතයක්ම තමයි. එහෙනම් මනුස්ස ජීවිතය හරි දුර්ලභයි. ලැබුණත් ඊටාම වේගෙන් විනාශ වෙනවා. අපි කරන හැම වැඩක්ම මැරෙන්න හේතු වෙන වැඩක්. පෙර පින් තියෙන නිසා තාම මැරුණේ නැහැ. ඒක ඉවර වෙච්ච දවසක මොනවා හරි හේතුවකින් මැරිලා වැටෙනවා. මේ ඉන්නේ පෙර පින නිසා. දැන් එහෙනම් මේ ඉන්න මොහොතක් ගානේ වියදම් වෙන්නේ මොනවද? පෙර කරපු පින්. කෙනෙක් අන්තර්ජාලය සැරිසරනවා. දුරකථනයක් කරා. නමුත් ඔහු ඒ ලෝකේ දැන් ඉන්නේ. නමුත් ඔහු ඒ ලෝකේ තියලා ඔහුට ඒ ලෝකේ ඉන්න වෙන දෙයක් වියදම් වෙනවා. අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා භාවිතා කරපු මුදල් ටික ඉවර වෙනවා. අපි වෙන කාරණාවක ඉන්නවා. හැබැයි ඒක ඉවර වෙච්ච ගමන්ම ඒ සැරිසැරීමත් නතර වෙනවා. ආයේ එහෙමනම් මුදල් දාන්න වෙනවා. අපි මෙහෙම ජීවත් වෙනවා. කාලා බීලා ඇඳලා. නමුත් මොනවද වියදම් වේගන යන්නේ? පෙර කරපු පින් ටික ඉවර වෙනවා. මැරිලා ගියහම පින් නැති හින්දා, පින් අඩු හින්දා පව බලවත් වෙලා දුගතිය උපදිනවා. නරක දුක්ඛය බොහොම භයානකයි කීවේ නිරය අතිශය භයානකයි. නිරයේ භයානක බව දේවදූත බාලපඬිත ආදී සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ අපූර්වවට පැහැදිලි කළා. පින්නතේ තිරිසන් ලෝකේ කොයිතරම් දුක් සහිතද? പ്രേත ලෝකේ කොච්චර දුක් සහිතද? പ്രേතයෝ ගැන අපි අහලා තියෙනවා. සමහර අය නම් പ്രേතයෝ දකිනවා. නමුත් පින් ඉල්ල සමහර අය සමහරුන්ට කරදර කරන තරම්. പ്രേතයන්ට තියෙන දීර්ඝ ආයුෂ බුද්ධාන්තර ගණන් ජීවත් වෙනවා ඛණ්ඩනේ. වේලක් දෙකක් ඛණ්ඩ නැතිකොට අපිට තියෙන අමාරුව පින්නතනි බුද්ධාන්තර ගානක් නොකා ඉන්නවා කියලා කියන්නේ මැරෙන්නේ නැහැ පව නිසා. නමුත් අර බඩගිනි වේදනාව හැමමයි. බුද්ධාන්තර ගණන් පිපාසය සංසිඳෙන්නේ නැහැ. ප්‍රේතයෝ තිරිසන් ලෝකේ ඉපදිලා ඊටාම නින්දිත ජීවිත ගෙවනවා. ඉහෙඬයෝ වෙලා ඉපදිලා ඉහෙඬ මැස්සෝ වෙලා. අද අසුචි ගොඩක් මලකුණක් දැක්කොත් අපි හැරිලවත් බලන්නේ. සමහරලාට දවස් දෙක තුනක් කුණු වෙච්ච මලකුණක දුර්ගන්ධය වැදුනහම සමහර අය කියන මට තාම ඔළුවේ කැක්කුම කියලා. නමුත් ඉහෙඬ මැස්සෙක් වෙලා ඉපදිලා ඒ තරම් දුගඳ හමන මලකුණ උඩට වෙලා ඒක කකා ඔහු බොහොම සුවසේ ඉන්නවා. අසුචි ගොඩ උඩට වෙලා ඔහු බොහොම සතුටින් ඉන්නවා. නමුත් ඒ ඉහෙඬ මැස්සත් දවසක මිනිහෙක්. මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරන්න තියෙන හැමදේම සතුටින් කළා. හැමදේම නිසි වෙලාවට කරගත්තා. ඔහුට කරන්න අමතක වෙච්ච දෙයක් තිබ්බා. මොකක්ද අමතක වෙලා තියෙන්නේ? සිල් ගන්න අමතක වෙලා. සිල් ආරක්ෂා කරන්න අමතක වෙලා. පංචශීලයේ මතවත් පිළිටන්න අමතක වෙලා. ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලවල ගියා. උපාධිය අරගත්තා. ආවාහ විවාහ වුණා. දරුමල්ලු හැදුවා. ව්‍යාපාර කෙරුවා. රැකී ආරක්ෂා කෙරුවා. ගෙවල් දොරවල් හැදුවා. යාන වාහන ගත්තා. ඔක්කොම කළා. සිල් ගන්න අමතක වෙලා මැරිලා ගිහිල්ලා ඉහළ මැස්සෙක් වෙලා. මැරිලා ගිහිල්ලා කූඹියෙක් වෙලා. මැරිලා ගිහිල්ලා මදුරුවෙක් වෙලා. මැරිලා ගිහිල්ලා පණුවෙක් වෙලා. කොයිතරම් දුක්ඛිතද? එනම් නරක දුක්ඛයෝ හරි භයානකයි. බුද්ධෝත්පාදේ ඊටාම දුර්ලභයි. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ පහසුයි. අති දීර්ඝ කාලයකට සැරයක් ඊටාම කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝක ස්වභාවය ක්‍රියාත්මක වෙන හැටි අපිට කියලා දෙනවා. මෙන්න මේ ස්වභාව ධර්මයා මේ විදිහටයි හැසිරෙන්නේ. ස්වභාව ධර්මයට යමෙක් විරුද්ධද
ඔහුට ස්වභාව ධර්මය දඬුවම් කරනවා. යමෙක් ඒ ස්වභාව ධර්මයට අනුගතද ඔහුට රැකවරණයක් තියෙනවා. ඔක අපි දන්නේ නැහනේ. බුද්ධෝත්පාද කාලෙත් අබුද්ධෝත්පාද කාලෙත් පවම තමයි. නමුත් අපි දන්නේ නැහැ. කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා අපිට කල යුත්ත නොකල යුත්ත සිහි කැඳවලා දෙනවා. ඒ නිසා බුදුවරු හැමදාම දුර්ලභයි. නමුත් අපි වාසනාවන්තයි බුද්ධෝත්පාද කාලයක සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබුවා. ඒක තේරුම් ගන්න ඕනේ හොඳට. මරණය ඊටම ඉක්මන. ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන්. මේ දේශනාව ඉවර වෙනකන් ජීවත් වෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ. අද ගෙදර යයි කියලා අපිට විශ්වාසයක් නැහැ. හෙට උදේ කටයුතු වලට යොමු වෙයිද කියලා විශ්වාසයක් නැහැ. තන පතක් අග රැඳුන පිනි බින්දුවක් වාගේ මේ ජීවිතය අස්තිරයි. කොයි වෙලාවෙ පිනි බින්දුව වැටීද දන්නේ. මේ ශාරීරියේ ඉන්ද්‍රියන් කොයි වෙලාවෙ නතර වෙයිද දන්නේ. හැම ඉන්ද්‍රියකටම යම් වෙලාවක විවේක තියෙනවා. අපි නිදාගත්තත් ඉන්ද්‍රියන් ක්‍රියාත්මකයි. සමහර ඉන්ද්‍රියන්ට විතරයි විවේක තියෙන්නේ. නිදාගත්තාම ඇහැට විවේකයක් තියෙනවා. නිදාගත්තාම කටට විවේකයක් තියෙනවා. නිදාගත්තාම අතපයට විවේකයක් තියෙනවා. නිදාගත්තාම මොකද දේවල් හිතන්නේ නැති නිසා හිතටත් විවේකයක් තියෙනවා. නමුත් අපි නිදාගත්තට නිදි නැති ඉන්ද්‍රියන් තියෙනවා. හෘද වස්තුව කවදාවත් නිදියන්නේ නැහැ. පෙනහැල්ල කවදාවත් නිදියන්නේ නැහැ. ශ්වසන පද්ධතිය. අම්මගේ කුසට කලලයක් හැටියට ආපු දවසක් තිබුණා නම් එදා ඉඳලා හදේවත් රූපයක් තිබ්බා. හෘද වස්තුව එදා ඉඳලම වැඩ. දැන් ඒකට කෙනෙකුට අවුරුදු 35ක් විතර. අවුරුදු 35ක් රෑ දවල් එක මොහොතක් නතර වුණේ නැතුව මේ හෘද වස්තුව එක දිගටම වැඩ. සමහරුන්ගේ හෘද වස්තුව මෙලහට අවුරුදු 60ක් විතර එක දිගටම වැඩ. අවුරුදු 50ක් විතර එක දිගටම වැඩ. මහන්සි නැතුව ඇද්ද? ආන් මේ වෙලාවට හදිස්සියෙම නතර වෙන්න පුළුවන්. ඒක දිගටම වැඩනේ. අවුරුදු 35ක් 40ක් රෑදවල් නැතුවම වැඩ. ඉතින් හදිසියේ නතර වුණොත් වාහනයක් වුණත් එහෙමනේ. රත් වෙලා නවතිනවා. ඉතින් මේ හෘද වස්තුවත් වැඩ කරලා කොයි වෙලාවෙ නවතියද දන්නේ. සමහර වෙලාවට නොයෙක් ප්‍රශ්න. රුධිර ගමන් කරන නාල සමහරුන්ගේ හීන් වෙලා. ඉතින් ඒ තැන් වලට ගිහලා තෙරපිලා කවුද දන්නේ මේ වෙලාවේ තෙරපෙමින්ද තියෙන්නේ කියලා. හදිසියෙ පුපුරපු ගම ඒත් ජීවිතේ ඉවරයි. ලේ කැටියක් හැදිලා ඇවිල්ලා හිර වෙච්ච ගම ඒත් සමහරට සදහටම අබ්බගත වෙන්නත් පුළුවන්. නැත්තම් ඉවරම වෙලා ජීවිතේ නැති වෙන්න. එතකොට එහෙමනේ අස්තිර ජීවිතයක් නෙමෙයි අරන් ඉන්නේ. මේක මේ අනිත්‍යයි කියවට ඔක තේරුන්නේ නැහනේ. ඉතින් එහෙම කොයි වෙලාවෙ නවතීද දන්නේ නැහැ. ඒ හින්දා මරණය ඊටම ඉක්මන්. ඒක තව අවුරුදු 10ක් විතර යන්නත් පුළුවන්. නමුත් අද රැයට වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් සූදානම් වෙලා ඉන්න එක වටිනවා. යන් කියපු ඕනෑම වෙලාවක යන්න. ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙනවා කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ ඊළඟට උපදින භවය සැපවත් කරන්න වැඩ කරනවා කියන එක. මෙහි වැඩ කරලා හම්බ කරපු දේවල් ඔක්කොම යනකොට දාලා යන්නේ. ඒවා ලෝකයට භුක්ති විඳින්න. යුතුයකම් කරන්න ඒවත් කරන්න ඕනේ. නමුත් ප්‍රඥාව තියෙන පුජ්‍යලයා තමන් ගැනත් හිතනවා. ප්‍රඥාව නැති අය මෙලොවට විතරක් හොයනවා. එඳ මෙලොවටත් හොයාගන්න ගමන් පරලොවට වැඩියෙන් හොයාගන්න. මරණය උදා වුණ ඕනෑම මොහොතක සතුටින් යන්න සූදානම් වෙන්න ඕනේ. මොකද දන්නවා මම කරලා තියෙන වැඩවල හැටියට මීට වඩා හොඳ තැනක උපදිනවා කියලා. එතකොට මැරෙන්න බය නැහැ. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා අපි දේශනාව නිමා කරමු මේ ආකාරයෙන්. මේ කරුණු ටික වඩාත් හිතලා තව ජීවිතයට කරුණු එකතු කරගෙන කොයි වෙලාවෙ මරණය එනවද
ඕනෙම මොහොතක මරණය පිළිගන්න පුළුවන්. සිනහමුසු මුහුණින් මරණයත් සමග යන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කළ දාට ඔබ මෙලව දිනාපු කෙනෙක්. එතෙන්ට යන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය ධෛර්යය